මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. උදෑසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය එදිරිවීර ගුණසේකර, ප්‍රකාශය සේනක උබේසිංහ. ආහාර හිඟයක් ඇතිවීමට කිසිවිටකත් ඉඩ නොතබන බවට මුදල් අමාත්‍යවරයාගෙන් ප්‍රතිඥා. අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පාලනයට රජය අපොහොසත් වී ඇතැයි විපක්ෂ නායකවරයාගෙන් චෝදනා. සුදුලූණු වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිව් දෙනා අද අධිකරණයට. පළාත් සභා මැතිවරණය මාර්තු මාසයේදී. පෞද්ගලික ප්‍රවාහන සේවාව සඳහා විද්‍යුත් කාඩ් පත හඳුන්වා දීම කඩිනමින්. අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථීර කිරීම සම්බන්ධයෙන් කැබිනට් අනුකාරක සභාවේ සාකච්ඡා. ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 3,40,00,000ට ආසන්න වේ. වනිදු හසරංග සහ දුෂ්වන්ත චමීර ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වෙයි. රට තුළ ආහාර හිඟයක් ඇතිවීමට කිසිවිටකත් ඉඩ නොතබන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා තහවුරු කරයි. මෙවර අයවැයෙන් නිෂ්පාදන ආර්ථිකයට අදාළ විවිධ ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 25,000ක් වෙන් කෙරේ. ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම රජයේ අරමුණයි. ඉදිරි වර්ෂය තුළ මාස 3කට වරක් සියලු අංශයන්හි ප්‍රගතිය නිරීක්ෂණය කෙරේ. දේශීය නිෂ්පාදනය ඉහළ නංවා සාධාරණ මිලකට පාරිභෝගික ජනතාවට ඒවා අලෙවි කිරීමේ ක්‍රමවේදයක් සකසන බවද හෙතෙම සඳහන් කරයි. අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල පාලනය කිරීමට රජය කඩිනමින් කටයුතු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ජනතාව පීඩාවට පත්ව තිබේ. ගෑස්, සිමෙන්ති හා කිරිපිටි වැනි ද්‍රව්‍යවල මිල දැරිය නොහැකි ලෙස ඉහළ ගොස් ඇත. ජනජීවිත සුරක්ෂිත කිරීමේ වගකීම රජයේ සතුය. එහෙත් වර්තමානයේදී එවන්නක් දක්නට නොලැබෙන බව තන්තිරිමලේ ප්‍රදේශයේ පැවති වැඩසටහනකට සහභාගී වෙමින් ඔහු කීවේය. සතොස්ස ආයතනයේ සිදුව ඇතැයි සැලකෙන සුදුලූණු වංචාව සම්බන්ධයෙන් තවත් පුද්ගලයෝ සිව් දෙනෙක් අත්අඩංගුවට ගැනිති. සතුස ආයතනයේ මිලදී ගැනීම පිළිබඳ සහකාර සාමාන්‍ය අධිකාරිවරිය, ජ්‍යෙෂ්ඨ කළමනාකරු සැපයුම් සහ වැලිසර තොග අලවිසලේ කළමනාකරු අත්අඩංගුවට ගත් පිරිසට අයත් බව පොලිසිය පවසයි. ඔවුන් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කෙරේ. ලබන වසරේ මාර්තු මාසයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය බලාපොරොත්තු වෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අදාළ පනත් කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සුදුසු පරිසරය සකස් කරන බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කරයි. විපක්ෂයේ චෝදනා කරන පරිදි විදේශ බලපෑම් වලට නතු වී ක්‍රියා නොකරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි. අග්‍රාමාත්‍යවරයා සහ ගුරු වෘත්තීය සමිති කිහිපයක නියෝජිතයන් අතර පැවති හමුවේදී ගත් තීරණය සම්බන්ධයෙන් අනෙකුත් ගුරු වෘත්තීය සමිති දැනුවත් කිරීමට අද කටයුතු කරන බව නාරාහෙන්පිට අභයාරාමාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේ පවසති. ගුරුවරුන්ට පිළිගත හැකි විසඳුමක් ලබා දීමට රජය කටයුතු කරනු ඇතැයි උන්වහන්සේ අවධාරණය කරති. අග්‍රාමාත්‍යවරයා සමග ඊයේ පැවති සාකච්ඡාවට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක්ද සහභාගී වූහ. රාජ්‍ය නායකයා යහපත් වැඩ කටයුතු වල නිරතව සිටින බව නිරීක්ෂණය වේ. එවැනි පසුබිමක් තුළ මැති ඇමතිවරුන් මෙන්ම ජනතාවද ඊට අනුගත වෙමින් සහාය දැක්විය යුතු බව අමරපුර සිරි සද්ධම්ම වංශනිකායේ අනුනායක පූජ්‍ය බෙන්ගඹුවේ නාලක ස්වාමින් වහන්සේ පවසති.
ජනතාව හමුවේ සිදු කරන ප්‍රකාශ වචනවලට පමණක් සීමා නොකර ඒවා ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය යුතුය. මහජනතාව මුහුණ දෙන දුෂ්කරතා ඉවත් කිරීම සඳහා පාලකයන් කටයුතු කළ යුතු බවද උන්වහන්සේ පෙන්වා දෙති. රටේ නායකයා ඒ විදිහට ප්‍රකාශ කරනවා නම් ඒ ගැන අපි සතුටු වෙනවා. ඒ සමගම ඒ නායකයා අනුව යහපත් වැඩ කරන්න හොඳ වැඩ කරන්න පෙළඹෙනවා නම් මන්ත්‍රීවරු ඒ වගේම ඇමතිවරු ඒකත් වැදගත් වෙනවා මේ වෙලාවේ. ඒ නිසා ජනාධිපතිතුමා විතරක් එහෙම කළාට වැඩක් නැහැ. තවත් ඉන්නෝනේ 220 ගාණක් ඉන්නවා. ඒකෙන් ආණ්ඩු පක්ෂයේ විශාල පිරිසක් ඉන්නවා. 3/2 බලයක් දෙනවා. ඒ නිසා මේ හැම දිනෙකම ඒ විදිහට වැඩ කරන්න සූදානම් වෙන්න ඕන. ඒක තමයි මේ යුත්තේ. ඒ වගේම ඒ ප්‍රකාශ කලාට මදි ඒවා හැබැයි ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ නිසා ඒ කියන දේවල් කරන්න මහජනතාවට හසු සපකම් සලසන්න මහජන දුක දැනගෙන කටයුතු කිරීමටත් අදිෂ්ඨාන කරගෙන ක්‍රියා කළොත් හොඳයි. එහෙම වුණොත් ජනතාව කවදාවත් අහක බලන්නේ නැහැ. ඒ නිසා ජනතාවගේ කැමැත්ත තමයි තියෙන්නේ. කියන්නේ විදේශ රටවල හෝ කම්පැනිවල කැමැත්ත නෙමෙයි ලබා ගන්න ඕන මහජන කැමැත්ත. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. මහජන බැංකුවේ පරිණත ජ්‍යෙෂ්ඨිතරුන් කිනුම කවද තුරු පුරුදු තැනින් අසමසම ආරක්ෂාව සහ ඉහළම පොලි. පෞද්ගලික ප්‍රවාහන සේවාව සඳහා යෝජනා වී ඇති විද්‍යුත් කාඩ්පත හඳුන්වාදීම කඩිනම් කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. එම කාඩ්පත ලබාදීම සඳහා වූ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ යම් ප්‍රමාදයක් පැවතින. එහෙත් එම ගැටලුව විසඳා ගැනීමට මේ වන විට හැකි වී තිබේ. කාඩ්පත නොමිලේ ලබාදීමටද තීරණය කර ඇත. මෙම කාඩ්පත හඳුන්වාදීමෙන් පසු මගීන්ට ඉතිරි මුදල් නොලබීම සහ බස්හිමියන් දෛනික ආදායම් වංචා කිරීම වැනි සිදුවීම් සියල්ල නිමාවන බවද ඔහු සඳහන් කරයි. තවත් කොවිඩ් ආසාදිතයින් 681 දෙනෙකු ඊයේ හඳුනා ගැනින. කොවිඩ් ආසාදිත මරණ 23ක්ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළේය. මියගිය පුද්ගලයන් අතර පිරිමි පුද්ගලයෝ 11 දෙනෙක් සහ කාන්තාවෝ 12 දෙනෙක් වෙති. වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයන් 18 දෙනෙකුද වයස අවුරුදු 30ත් 59ත් අතර පසුවන පුද්ගලයන් 5 දෙනෙකුද ඒ අතර වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පවසයි. ඒ අනුව මෙරට තුළ සිදුව ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 13354කි. COVID-19 වසංගත තත්ත්වය හමුවේ කඩාවැටුණු සිනමා කර්මාන්තය නැවත ගොඩනැගීම සඳහා සිනමා ශාලාවලට මූල්‍ය ආධාර ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරේ. ඊට අවශ්‍ය මූලික සැලසුම් මේ වන විටත් ක්‍රියාත්මක බව ජාතික චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජික දමිත් පොන්සේකා මහතා සඳහන් කරයි. 2020 පළමු කොවිඩ් රැල්ලේ සිට සිනමා ශාලා වසා දමා තිබේ. නිෂ්පාදකින් නව නිර්මාණවලට මුදල් ආයෝජනය කිරීමට මැලිකමක් දක්වන බවද ඔහු පවසයි. වැඩිදුරටත් අදහස් දක්වන දමිත් පොන්සේකා මහතා. සිනමා ශාලාවලට යම් මූල්‍යමය දව් පාර කිරීමට දැනට සැලසුමක් තියෙනවා. ඊට ඉස්සෙල්ලත් අපි සැලසුමක් ක්‍රියාත්මක කරුවා පළවෙනි කොවිඩ් රැල්ලත් සමග. ඒ වගේ මැදිහත් වීම කළා නියාමන කටයුතු කළා තියෙනවා. නමුත් මේ අවස්ථාවේ අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි නිෂ්පාදකවරු ඉදිරිපත් වෙන්නේ අලුත් චිත්‍රපට තිරගත කරන්න. මොකද මේ ප්‍රශ්නේ වරින් වර පැන ප්‍රශ්නයක් නිසා අපි ලොක්ඩවුන් වෙච්ච හැම අවස්ථාවකදීම චිත්‍රපට සංස්ථාව හැමෝගෙම ඉල්ලීම උඩ ඒ ඉල්ලීම ලේකම්තුමා හරහා සෞඛ්‍ය අංශවලට ඉල්ලීම් කරලා ඒ අවශ්‍ය අවසරය අරන් දීලා තියෙනවා. මේ වරත් අපි ඒ වගේ ඉල්ලීමක් කරලා තියෙනවා. නමුත් අපිට කියලා තියෙනවා දැනට අතර සති දෙකක වගේ කාලයක් නිරීක්ෂණ කටයුතු කරලා ඊට පස්සේ අවසරයක් ලබා දෙන්නම් කියන ඒ වගේ මිගයක් දීලා තියෙනවා. ඒක හරිය නිශ්චිත වශයෙන් කියන්න වෙන්නේ සෞඛ්‍ය නිලධාරීන් අමාත්‍යාංශයෙන් දෙන අවසරය ලැබෙන තුරු අපිට හරියටම කියන්න බෑ. නමුත් අපි ඉල්ලීම කරලා තියෙනවා. සියලුම විශ්වවිද්‍යාල සහ විශ්වවිද්‍යාල අනුබද්ධ ආයතනවල වයස අවුරුදු 20ත් 30ත් අතර අධ්‍යයන හා අනධ්‍යයන සියලු දෙනාට කොවිඩ් මර්ධන එන්නත ලබා දීම ලබන සිකුරාදා දක්වා ක්‍රියාත්මකයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සම්බන්ධීකරණයෙන් එය සිදු කෙරේ. විශ්වවිද්‍යාලවල වෙබ් අඩවි මගින් අවශ්‍ය දැනුවත් කිරීම සිදු කරන බවද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. සංචරණ සීමා හේතුවෙන් ළඟම ඇති විශ්වවිද්‍යාලයෙන් හෝ අනුබද්ධ ආයතනින් කොවිඩ් මර්ධන එන්නත ලබාගත හැකි බව එම කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කරයි.
සිකුරාදායින් පසු විශ්වවිද්‍යාල ආරම්භ කරන දිනේ තීරණය කෙරේ. අනන්‍යතාව තහවුරු කිරීමට විශ්වවිද්‍යාල හැඳුනුපත හෝ තහවුරු කළ හැකි ලියවිල්ලක් අනිවාර්යෙන්ම රැගෙන යා යුතුය. පාසල් විවෘත කිරීමත් සමග ළමයින් සඳහා මනෝවිද්‍යාත්මක වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තීරණය කරයි. පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ උපදෙස් පරිදි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දායකත්වයෙන් එය ක්‍රියාත්මක කෙරේ. කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් දීර්ඝ කාලයක් තිස්සේ නිවසේ රැඳී සිටි ළමයින් වර්තමානයේ වන විට මානසික ගැටලු රැසකට මුහුණ දී තිබේ. ඔවුන් අධ්‍යාපන මානසිකත්වයෙන් මිදී ඇත. ළමයින් යලි පාසල් පරිසරයට අවශ්‍ය පරිදි හැඩගැස්වීම මෙම වැඩපිළිවෙලේ අරමුණකි. COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් ජීවිතාක්ෂයට පත් වූ පිරිස සඳහා පුණ්‍යානුමෝදනා සිදු කිරීම අරමුණු කරගනිමින් දානමය පුණ්‍ය කර්මයක් අද පැවැත්වේ. කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී එම දානමය පුණ්‍ය කර්මය සිදු කෙරේ. කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් අත්හිට වූ කොළඹ යාපනය ගුවන් ගමන් යලි ආරම්භ කිරීමට සූදානම් වෙයි. ලබන මස මුල සිට එය යලි ආරම්භ කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි. කොළඹ රත්මලාන ගුවන් තොටුපළේ සිට යාපනයේ පලාලි ගුවන් තොටුපළ දක්වා මීට පෙර සතියකට දෙවරක් ගුවන් ගමන් ක්‍රියාත්මක කරන. පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය සඳහා නව අධ්‍යක්ෂක මණ්ඩලයක් පත් කර තිබේ. එහි විධායක අධ්‍යක්ෂක ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය සූරතිස්ස දිසානායක මහතා පත් කළ බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි. දේශපාලන විද්‍යා ශාස්ත්‍රය පිළිබඳ පුහුණුවක් ලබා දෙන මෙරට ඇති එකම ආයතනය වන්නේ පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයයි. එම ආයතනය මගින් පුහුණු පර්යේෂණ හා උපදේශන පාඨමාලා පැවැත්වීම සිදු කෙරේ. ඉදිරියේදී දේශපාලනයට පිවිසීමට අපේක්ෂා කරන තරුණ පරපුර සඳහා මෙම ආයතනයේ නිසි පුහුණුවක් ලබාගත හැකි බවද රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. මීළඟට ප්‍රමුඛ පුවත. මං ඒ කාලේ ඉඳන් විශ්වාසයෙන් ගනුදෙනු කරපු මිත්‍රයෙක් ඉන්නවා. මහජන බැංකුව. මහජන බැංකුවේ පරිණත ජ්‍යෙෂ්ඨතුරුන් කිනුම. කවදත් හුරු පුරුදු තැනින් අසමසම ආරක්ෂාව සහ ඉහළම පොලිය. ප්‍රමුඛ පුවත. ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථිර කිරීම සඳහා පත් කර ඇති විශේෂ කැබිනට් අනුකාරක සභාව එහි සභාපති අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වේ. රජය විසින් මේ වන විට පිරිනමා ඇති අභ්‍යාසලාභී උපාධිධාරී පත්වීම් සංඛ්‍යාව 58,000කට අධිකය. ඔහු මේ වන විට විවිධ රාජ්‍ය ආයතනවලට අනුයුක්තව පුහුණුව ලබති. එම පිරිස ස්ථීර කිරීම සඳහා ගත යුතු පියවර නිර්දේශ කිරීම වෙනුවෙන් කැබිනට් අනුකාරක සභාවක් පත් කිරීමට පසුගියදා තීරණය කෙරිණ. කඩිනමින් අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථීර කිරීම රජයේ අපේක්ෂාවයි. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්තියේ හඬ අවධානය පිණිසයි. නිරෝධායන ඇඳරි නීතිය ඉවත් කර රට විවෘත කර තිබුණද සෞඛ්‍ය මාර්ගෝපදේශ එලෙසින්ම පිළිපැදීමට ජනතාව කටයුතු කළ යුතු බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුනි මහතා පවසයි. වසංගත තත්ත්වය තවමත් පහව ගොස් නොමැත. ඉන් ආරක්ෂාවීම සඳහා නිරන්තරයෙන් දෑත් සේදීම, මුව ආවරණ පැළඳීම, සමාජ දුරස්ථතාව පවත්වා ගැනීම අතිශය වැදගත් බව හෙතෙම පවසයි. කොළඹ ඇතුළු ජනාකීර්ණ ප්‍රදේශවල ජීවත් වන ඇතැම් පුද්ගලයින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන තත්ත්වයක් දක්නට ලැබේ. එම තත්ත්වය තුළ COVID-19 වසංගත තත්ත්වය යළිත් හිස එසවීම අවදානමක් පවතින බවද ඔහු අවධාරණය කරයි. නිරීක්ෂණ චාරිකාවක යෙදුණා විශේෂම කොටුව පිට කොටුව ඒ ප්‍රදේශවල මොකද වෙන්නේ කියලා බලන්න. එතකොට විශේෂයෙන්ම පළවන හරස් වීදිය දෙවන හරස් වීදිය මේන් ස්ට්‍රීට් එක මේවා අධික ලෙස ජනගහනය ගැවසෙමින් සිටිනවා. සමහරුන් තවමත් මාස්ක් එකක් හෝ පළඳින්නේ නැතුව එක්ක නිකටට දාගෙන යමින් සිටිනවා. ඉතින් මේක ඉතාමත්ම භයානක තත්ත්වයක්. අපි එහි සිටින නාට්‍යාමි මහත්වරුන් ඒ වගේම සියලුම අය හැකි පමණ එන්නත් කරන්නට
ලක් කරලා තියෙනවා. නමුත් අපි දන්නවා එන්නත්කරණය විතරක් නෙමෙයි අවසාන විසඳුම අනිවාර්යයෙන්ම අපිට තව අවුරුද්දක් හෝ දෙකක් මේ නව සාමාන්‍යකරණය යටතේ අපිට ඉන්නට අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් ඒ වගේම අපි දන්නවා නව ප්‍රභේද ඩෙල්ටා ප්‍රභේදයේ තවත් ප්‍රභේද තිබෙනවා. එතකොට මේ ප්‍රභේද ආවොත් එහෙම නැත්නම් මේ ප්‍රභේද පැතිර යාමේ ශීඝ්‍රතාවය ඊටාම ඉක්මනින් වේගයෙන් සිදු වෙන්නට පුළුවන්. විදෙස් පුවත් ලෝපුරා වාර්තා වී ඇති COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 23 කෝටි 89 ලක්ෂ 57,298ක් දක්වා ඉහළ ගොස් තිබේ. වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඇමරිකාවෙන් වාර්තා වේ. 4 කෝටි 52 ලක්ෂ 70,811ක් ලෙස එය සටහන් වේ. ඉන්දියාවෙන් හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 3 කෝටි 39 ලක්ෂ 84,000කි. බ්‍රසීලයෙන් ආසාදිතයෝ 2 කෝටි 15 ලක්ෂ 82,000ක් හඳුනාගෙන ඇත. වෛරසය ආසාදනය වීම හේතුවෙන් ලෝපුරා ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් සංඛ්‍යාව 48 ලක්ෂ 71,799කි. වැඩිම මරණ සංඛ්‍යාව ඇමරිකාවෙන් වාර්තා වී තිබේ. 7 ලක්ෂ 34,262ක් ලෙස එය සටහන් වේ. ගත වූ පැය 24 තුළද ලෝපුරා ආසාදිතයින් 2,88,629ක් හඳුනාගෙන ඇත. මෙම කාලය තුළ සිදුව ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 4,232කි. උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මුදල් රැස්කිරීමට දැඩි ගිජුකමක් දක්වන බවට චෝදනා එල්ල වේ. දකුණු කොරියාවට පලාගිය උතුරු කොරියාවේ ඉහළ පෙළේ නිලධාරියෙක් එම චෝදනාව ඉදිරිපත් කළ බව BBC ලෝක සේවය වාර්තා කරයි. මද්‍රව්‍ය විකිණීම සහ අවි ආයුධ වෙළඳාම උතුරු කොරියානු නායකයාගේ ප්‍රධාන ආදායම් මාර්ග බවටද චෝදනා එල්ල වේ. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. අම්බලන්ගොඩ නව ප්‍රාදේශීය කම්කරු කාර්යාලය අද විවෘත කෙරේ. කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් එය සිදු කරන බව එම අමාත්‍යංශ නිවේදනය කරයි. කම්කරු කාර්යාලයේ ඉදිකිරීම සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 85කි. වර්ගඩි 7,675ක වපසරයකින් එය සමන්විතයි. EPF, ETF ඇතුළු කම්කරු දෙපාර්තමේන්තුවට අදාළ සියලු සේවා මෙම කාර්යාලයෙන් ලබා ගැනීමේ හැකියාව පවතින බව කම්කරු කොමසාරිස් ජෙනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කරයි. ගින්තොට සිට කොස්කොඩ දක්වා මුහුදු තීරයට සමගාමීව කිලෝමීටර් 40ක වපසරියක්ද රට අභ්‍යන්තරයට වන්නට කිලෝමීටර් 15ක දුරක්ද මෙම කම්කරු කාර්යාලයෙන් ආවරණය කෙරේ. ක්‍රීඩා පුවත්. IPL තරගාවලිය නියෝජනය කළ වනිදු හසරංග සහ දුෂ්මන්ත චමීර රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමෙන් නිදහස් කර තිබේ. ජෛව ආරක්ෂිත බුබුලෙන් ඉවත්වුණු ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට නියමිතයි. ටියුට පණිවිඩයක් නිකුත් කරන රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සඳහන් කරන්නේ තම කණ්ඩායම හැර යන වනිදු හසරංගට සහ දුෂ්මන්ත චමීරට සුබ පැතුම් එක් කරන බවයි. ඔවුන් IPL තරගාවලියේදී තම කණ්ඩායම වෙනුවෙන් විශාල සේවයක් සිදු කළ බවද ඔහු පවසති. මේ අතර අබුඩාබීදී ශ්‍රී ලංකා කණ්ඩායම සමග අද පැවැත්වෙන පුහුණු තරගයට බංග්ලාදේශ කණ්ඩායමේ නායක මොහමඩ් මහමුදුල්ලා සහභාගී නොවන බව වාර්තා වේ. ඔහු පිටකොන්දේ ආබාධයකට ලක්ව සිටීම ඊට හේතුවයි. IPL තරගාවලියේදී රාජස්ථාන් රොයල් කණ්ඩායම නියෝජනය කළ මුස්තෆිර් රහමන් බංග්ලාදේශ සංචිතයට එක්ව සිටි. කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් නියෝජනය කළ සපිර් අල් හසන්ද බංග්ලාදේශ සංචිතයට එක්වීමට නියමිතයි. IPL තරගාවලියේ ඊයේ රාත්‍රී පැවති තරගයකදී රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් පරදවා කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම කඩලු 4ක ජයක් වාර්තා කළේය. රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම කඩලු 4කට ලකුණු 138ක් රැස් කළේය. කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දු වාර 19යි පන්දු 4කදී කඩලු 6කට ලකුණු 139ක් ලබා තරගයේ ජය වාර්තා කළේය. දැන් අපි කිරුළ සොයා යමු.
කිරුළ සොයා ක්‍රීඩාව ජීවිතය කරගත් මිනිසුන්ට දැඩි කලබලකාරී අවිවේකී ජීවන රටාව නිසා දින ගණන් පැය ගණන් ක්‍රීඩා පිටිවල ගත කරන්නට අසීරු තත්ත්වයක් 20 වන ශතවර්ෂය අගභාගයේ වද්දී මිනිසුන් අතර පැවතියා. මේ නිසා ටෙස්සා එක්දින තරග රටාවට විවේකයක් ලබා දෙමින් එක් පිළකට ඕවර් 20 බැගින් වූ තරග ලොව පුරා ක්‍රිකට් රසිකයන් අතර ආකර්ෂණය දිනාගත්තා. 2003 දී එංගලන්ත ප්‍රාන්ත තරගාවලියක් ලෙස ආරම්භ වූ මෙම 20 තරග රටාව ලොව පුරා ප්‍රේක්ෂක ආකර්ෂණය මෙන්ම ක්‍රීඩකයන්ට ගෙවන අධික මිල නිසා ක්‍රීඩකයන් අතර ජනප්‍රිය වූයේ ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය හේතුවෙන්. අති ප්‍රවේගකාරී පිතිකරන රටාවත් ආක්‍රමණශීලී පන්දු යැවීම හා සුපිරි පන්දු රැකීමේ හැකියාවන් මෙන්ම විචිත්‍රවත් ඇඳුම් ආයිත්තම් වලින් හැඩවූ T20 තරග කෙටි කලකින් ක්‍රිකට් ලෝකයේ කොතරම් ආකර්ෂණය කළාද කිව්වොත් ලෝපුරා ක්‍රිකට් ජාතීන් අතර අන්තර්ජාතික ක්‍රීඩකයන් එක්ක T20 ලෝක ශූරතා තරගාවලි වර්ෂ 2කට වරක් පැවැත්වෙනවා. මෙම ආකර්ෂණය නිසාම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය 2007 වසරේ සැප්තැම්බර් මාසයේදී ලොව පළමු T20 ලෝක ශූරතා තරගාවලිය දකුණු අප්‍රිකාවේදී පැවැත්වුවා. ටෙස්ට් තත්ත්වයේ හිමි රටවල් 10 සමග ICC සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් තෝරා ගැනුණු කෙන්යාව හා ස්කොට්ලන්තයේ සමගින් රටවල් 12ක් මෙම පළමු T20 තරගාවලිය සඳහා එක් වුණා. දින 13ක් පුරා ලොව ක්‍රිකට් ප්‍රේක්ෂකයන් අමන්දානන්දනයට පත් කර වූ පළමු T20 ලෝක ශූරතාවලියේ ශූරයන් වූයේ ඉන්දියාවයි. සටහන සුජීව ප්‍රේශාන්ත. මම ටීඩීකේ ජයන්ත. හෙටත් හමුවෙමු. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. ගෝලීය වශයෙන් අත්දකින අස්ථාවර ආර්ථික හා මූල්‍ය වෙළඳපොළ තත්ත්වය හමුවේ ආර්ථික පර්යේෂණවල වැදගත්කම මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පෙන්වා දෙයි. දත්ත සහ තොරතුරු මත පදනම්ව තීරණ ගැනීම සඳහා ආර්ථික පර්යේෂණ ඉතා වැදගත් වේ. සමස්ත ගෝලීය ආර්ථිකයේම පෙර නොවූ විරූ ලෙස සමාජ ආර්ථික අර්බුදයකට ලක්ව තිබේ. එම පසුබිම තුළ පාර්ශවකරුවන් අතර විශ්වාසය ශක්තිමත් කිරීම සඳහා ක්‍රියා කළ යුතු බවද හෙතෙම පෙන්වා දෙයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone, සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට මවුන්ටන් බයික් 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 සැප්තැම්බර් 30 දක්වා NSB U Trust හරහා අවමය මාසිකව ඇමරිකානු ඩොලර් 100ක් හෝ ඊට සමාන ඕනෑම විදේශ මුදලක් මාස 6ක් නොකඩවා එවන්න. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. රටට අවශ්‍ය මිරිස් රට තුළම නිෂ්පාදනය කිරීම ආරම්භ කර තිබේ. රටේ අල හා ලූණු අවශ්‍යතාවෙන් 65% රට තුළම නිෂ්පාදනය කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි. මෙරට මිරිස් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 5000කි. ඒ නිෂ්පාදනය කිරීමට අමු මිරිස් මෙට්‍රික් ටොන් 20000ක් අවශ්‍ය වේ. රට තුළ දියර කිරි නිෂ්පාදනයද ඉහළ නංවා ඇත. මහා පරිමාණ කිරි ගොවිපළ 5ක් ආරම්භ කිරීමට පෞද්ගලිකාංශයේ ආයෝජකයන්ට අවස්ථාව දී තිබේ. ලබන ජනවාරි මාසය වන විට කිරිගවයින් ආනයනය කර මෙම ගොවිපළවල් ආරම්භ කළ හැකි බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරු වුණොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC ෆයිනෑන්ස් රන්සවි රන්නය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව
දවසේ ඉදිරි කාලය තුළ බස්නාහිර සබරගමුව මධ්‍යම හා වයඹ පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දෙවයිනට දකුණු හා ගිනිකොන දිසාවල මුහුදු ප්‍රදේශවල හා නිරත දිග බෙන්ගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශවලද සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70ක් දක්වා වැඩි විය හැකිය. දැන් දවසේ සටහන. හැත්තෑ දෙවන යුද හමුදා සංවත්සරය වෙනුවෙන් පැවති සමරුම් උත්සවයේදී අපිකරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉතා වටිනා කතාවක් රට හමුවේ තැබුවා. එහි වැදගත්ම කරුණ වූයේ ගෙවීගේ වසර දෙකකට ආසන්න කාලය තුළ යම් යම් අතපසුවීම් දුර්වලතා සිදුවිය හැකි බවත් ඒවා පිළිබඳව Taman වගකීම බාරගනිමින් ඉදිරි කටයුතු සැලසුම් කරන බවත් කීමයි. මේ ප්‍රකාශය රටක රාජ්‍ය නායකයෙකුගෙන් අහම්බෙන් අසන්නට ලැබෙන ප්‍රකාශයක්. ජනාධිපතිතුමා නිතරම රටේ ජනතාවට ඇහුම්කම් දීම ඉතා වැදගත් කරුණක්. එතුමා කරන ලද සමස්ත කතාව විමසා බලන විට යලි අලුත් බලාපොරොත්තුවක් අප සිත් තුළ ජනිත වේ. කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්ව සිටින අපි ඒට සාර්ථකව මුහුණ දෙමින් අනාගත වැඩපිළිවෙලක් සකසන බව ඍජුවම ජනාධිපතිතුමා කියා තිබෙනවා. ඒ සමහර අය විවිධ දෘෂ්ටිකෝණ වලින් විග්‍රහ කරන බව සමාජ ජාලා හා වෙනත් මාධ්‍යවල දකින්නට පුළුවන්. ගෙවීගිය කාලය තුළ රටේ ප්‍රගමනය සඳහා සිදුව ඇති බොහෝ කරුණු බඩු මිල ගුරු වර්ජනය ආදී කරුණු වලින් වසා දමන්නට යම් පිරිසක් උත්සාහ දරන බව පෙනේ. ඒත් යථාර්ථයේ නොවන බව අතීත ක්‍රියාකාරකම් විමසා බැලුව විට පැහැදිලිය. රටේ දේශපාලන ගමන් මඟ තීන්දුව කිරීමේ ප්‍රධාන සාධකය වන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවයි. නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරන බවට ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා. මේ සකසන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව රටේ ආරක්ෂාව තාවුරු කරන, නිවැරදි පුද්ගලයන්ට පාර්ලිමේන්තුවට යා හැකි, ජාතිවාදය හා ආගමික අන්තවාදය ප්‍රතික්ෂේප කරන, සාමය හා සමගිය ගොඩනගන ව්‍යවස්ථාවක් මෙන්ම ඒක රටක්, ඒක නීතියක් යන්න සහතික කරගත හැකි ව්‍යවස්ථාවක් වේ නම් එය ඊ타මත්ම කාලෝචිත වනු නොඅනුමානයි. උදැස්සන ප්‍රවෘත්ති අවසන් කිරීමට යළිත් සිරස්තල. ආහාර හිඟයක් ඇතිවීමට කිසිවිටකත් ඉඩ නොතබන බවට මුදල් අමාත්‍යවරයාගෙන් ප්‍රතිඥා. අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පාලනයට රජය අපොහොසත් වී ඇතැයි විපක්ෂ නායකවරයාගෙන් චෝදනා. සුදුලූණු වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිව් දෙනා අද අධිකරණයට. පළාත් සභා මැතිවරණය මාර්තු මාසයේදී. පෞද්ගලික ප්‍රවාහන සේවාව සඳහා විද්‍යුත් කාඩ්පත හඳුන්වා දීම කඩිනමින්. අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථීර කිරීම සම්බන්ධයෙන් කැබිනට් අනුකාරක සභාවේ සාකච්ඡා. ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 3,40,00,000ට ආසන්න වේ. වනිදු හසරංග සහ දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වෙයි. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකියි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට බලාපොරොත්තු වන්න. උදැස්සන ප්‍රවෘත්ති මින් සමාප්තයි.